ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. අලුත් විම් එක්ස්ට්‍රා ඇන්ටි ස්මෙල් ලෙමන් මින්ට් බලයයි තද දුගඳ සුන් කරයි. ආයුබෝවන් වෙක්වන්නේ අද දෙරන මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල. රංජන් රාමනායකට බරපතල වැඩ සහිත සිව්වසරක සිරනඩුවක්. තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වේ. සමස්ත ආසාදිතයන් ගණනත් 49,000 සීමාවට. මහකන්නේ සඳහා වී මිලදී ගැනීම අද සිට. මහකන්නේ සඳහා වී මණ්ඩලයෙන් වී මිලදී ගැනීම අද ආරම්භ කරනවා. වත්මන් ආණ්ඩුව වෙන්දේසි සමාගමක් වී ඇති බවට ඇල්ලේ ගුණවංශ හිමිගෙන් චෝදනා. කුලී පදරමටගත් වාහන අලවිචාවාරමක් මුල්ලේරියාවෙන් වාහන 17ක් පොලිසිය භාරයට. පෘතුගාල ජනපතිටත් කොවිඩ් ආසාදනය වේ. මැලේසියාවට හදිසි තත්ත්වයක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද බරපතල වැඩ සහිත වසර 4ක සිරදඬුවම් නියම කළා. ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින්. අරලීගහ මන්දිරයේදී 2017 වසරේ අගෝස්තු මාස 21 වනදා එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ රංජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රංජන් රාමනායක මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණා. අදාළ ප්‍රකාශය තුළින් රංජන් රාමනායක මහතා මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තබා තිබෙන විශ්වාසය පළුදු කිරීමට ක්‍රියා කර ඇති බවත් එය තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන්. ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙසද එම පැමිණිල්ල හරහා ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ඉල්ලා තිබුණා. ඉන්පසුව අදාළ නඩුව සිසිරද ආප්‍රු විජිත් මලල්ගොඩ සහ ප්‍රීතිපද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග කෙරුණා. ඒ අනුව මෙහි තීන්දුව අද ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව ප්‍රකාශයට පත් කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිර දාප්‍රු මහතා පැවසුවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රංජන් රාමනායක මහතා වෙත එල්ල කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි. ඒ අනුව රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරන බවත් ඒ සඳහා ඔහුට බරපතල වැඩ සහිතව වසර 4ක සිරදඬුවම් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා සඳහන් කළා. තීරණය ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන විට මන්ත්‍රීවරයා අධිකරණ ශාලාව තුළ රැඳී සිටියා. ඉන් අනතුරුව මන්ත්‍රීවරයාව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත යොමු කරනු ලැබුවා. මේ වන විට තත්ත්වය ගැන යම් සඳහනක් කළොත් මන්ත්‍රීවරයාව රැගෙන යාම සඳහා බන්ධනාගාරයෙන් බස් රථයක් පැමිණීමට නියමිතව තිබෙනවා. මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 240ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ වාර්තා වූ මරණ 8ත් සමගයි. මේ අතර මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතින් ගණන 49,000ට ආසන්න වී තිබෙනවා. කොවිඩ් ආසාදිත මරණ 8ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 240ක් දක්වා ඉහළ ගියා. වැලිකඩ බන්ධනාගාරයේ 52 හැවිරිදි රැඳවුවෙක්, රාජගිරිය පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙක්, මට්ටකුලී පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 12 පදිංචි 36 හැවිරිදි කාන්තාවක් ඒ අතරට අයත්. එමෙන්ම කොළඹ 14 පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක්, බණ්ඩාරගම පදිංචි 70 හැවිරිදි කාන්තාවක්, දකුණු කළුතර පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙක්, කාත්තන්කුඩි පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබෙනවා.
දිස්ත්‍රික්ක 20කින් කොවිඩ් ආසාදිතයන් 569 දෙනෙකු ඊයේ හඳුනාගත් අතර ඉන් 110 දෙනෙකුම කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. ගම්පහින් 88ක්, කෑගල්ලෙන් 52ක්, කොළඹින් 37ක්, රත්නපුරින් 33ක්, වවුනියාවෙන් 32ක්, මහනුවරින් 28ක්, කුරුණෑගලින් 24ක්, ගාල්ලෙන් 18ක් සහ තවත් දිස්ත්‍රික්ක 11කින් 68 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. ප්‍රදේශයේ තහවුරු නොකළ ආසාදිතයන් 78 දෙනෙකුද මේ අතරට අයත්. මේ දක්වා මෙරටින් කොවිඩ් ආසාදිතයන් 48949 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් 42091 දෙනෙකු සුවය ලබා ඇති අතර 6618 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා. ඇහැලියගොඩ මූලික රෝහලේ හදිසි ප්‍රතිකාරයකගේ හෙදියකට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග ඇයගේ ආශ්‍රිතයන් 8 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. කෑගල්ල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් රෝහලේ වෛද්‍යවරුන් 2 දෙනෙකු, හෙදියන් 18 දෙනෙකු සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ අයෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට සිදු වුණා. අදාළ ආසාදිත පුද්ගලයා හඳුනාගෙනුනේ රෝහලේ අංක 6 වාට්ටුවේ සිටියේදී. දික් ඔය මූලික රෝහලේ අංක 7 සහ 8 වාට්ටුවල සේවය කළ වෛද්‍යවරුන්, හෙදියන්, කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු 15 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ඒ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවකට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් මීට පෙරද ආසාදිත රෝගියෙකු වාර්තා වීම නිසා කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුද ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබූ අතර ඒ අනුව මේ වන විට රෝහලේ 30 දෙනෙකු ස්වයං නිරෝධායනය වෙනවා. පවතින තත්ත්වයේ හමුවේ රෝහලේ කටයුතු පවත්වාගෙන යාමට කාර්ය මණ්ඩලයේ අඩුවීම හේතුවෙන් හදිසි ප්‍රතිකාර සහ සායන කටයුතු පමණක් සිදු කිරීමට පියවරගෙන තිබෙනවා. හොරණ නගරයේ මුඛ ආවරණ නොපැළඳි පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ව ශනික ප්‍රතිදේශනක පරීක්ෂණ සඳහා යොමු කිරීමේ වැඩසටහනක් හොරණ පොලිස් නිලධාරීන් විසින් ඊයේ ක්‍රියාත්මක කළා. එක්වරක් මොඩෙර්නා කොවිඩ් මර්ධන එන්නතේ මාත්‍රා 2ම ලබාගත් තැනැත්තෙකුට වසරක කාලයක් ගතවනතුරු කොවිඩ් රෝගය නොවැළඳෙන බව එම ආයතනය පවසනවා. මේ අතර කොවිඩ් වැළඳී සුවය ලබා මාස 6ක් ගතවීමෙන් පසුවත් බහුතරයක් රෝගීන් තවමත් රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව චීනයේ සිදු කළ පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. මොඩේනා කොවිඩ් මර්ධන එන්නත භාවිත කිරීමෙන් වසරක කාලයක් යනතුරු නැවත කොවිඩ් රෝගී නොවැළඳෙන බව එම ආයතනය පවසනවා. දැනට නිර්දේශ වී ඇත්තේ එන්නතේ මාත්‍රා 2ක් එක් තැනැත්තෙකුට ලබා දීම ප්‍රමාණවත් බවටයි. කෙසේ වෙතත් එලෙස එන්නත ලබාගත් පිරිසක් තෝරාගෙන ඉදිරියේදී තෙවන මාත්‍රාවක්ද ලබා දී ඔවුන්ගේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට හැකිවනු ඇතිද යන්න පරීක්ෂාවට ලක් කිරීම එම ආයතනයේ අපේක්ෂාව වනවා. මේ අතර කොවිඩ් වැළඳී සුවය ලබා මාස 6ක් ගතවීමෙන් පසුවත් බහුතරයක් රෝගීන් තවමත් රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව චීනයේ සිදු කළ නව පරීක්ෂණයකින් හඳුනාගෙන තිබෙනවා. වුහාන් වැසියන් 1700ක් යොදාගෙන මේ පරීක්ෂණ සිදු කර තිබූ අතර ඉන් පෙනී ගොස් ඇත්තේ ඉන් 76ක පිරිසක් නින්ද නොයාම සහ තේට්ටු වැනි ලක්ෂණ තවමත් පෙන්වන බවයි. ගෙවුණු දිනේදී ලොව වැඩිම ආසාදිතයන් ඇමරිකාවෙන් වාර්තා වුණා. එරට තේරීපත් ජනාධිපති ජෝ බයිඩන් සිය දෙවන කොවිඩ් එන්නත් මාත්‍රාව පසුගියදා ලබා ගත්තා. මේ අතර පෘතුගාල ජනාධිපති මාසෙලෝ රොබෙලෝ ඩි සූසාට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. ලෙබනන් රජයද තීරණය කර ඇත්තේ කොවිඩ් ව්‍යාප්තිය පාලනයට ලබන බ්‍රහස්පතින්දා සිට රටට පූර්ණ ඇඳුම් නීති පැනවීමටයි. ලබන අගෝස්තු 1 වනදා තෙක් මැලේසියාවට හදිසි තත්ත්වයක් නම් කිරීමට එරට රජු තීරණය කළා. ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 9 කෝටි 13 ලක්ෂයක් ඉක්මවා ගොස් තිබෙනවා. ලෝපුරා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 19,52,000කට අධිකයි. වත්මන් ආණ්ඩුව වෙන්දේසි සභාගමක් ලෙස කටයුතු කරමින් සිටින බවට පූජ්‍ය ඇල්වේ ගුණවංශ හිමි චෝදනා කරනවා. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරකීමේ ජාතික ව්‍යාපාරය ගොඩනැගීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරකීමේ ජාතික ව්‍යාපාරය ගොඩනැගීමේ සමාරම්භක ජාතික සභාව කොළඹ වරායේදී ඊයේ පැවැත්වුණා. ඉවුරා පොරොන්දු වෙමි. හම්බන්තොට වරාය බදු දෙන ගිය වෙලාවේ ඒකට විරුද්ධව මහා හඬින් කෑ ගහපු පිරිසක් අපි මා අතේ තියෙන්නේ මේ මැතිවරණයට පෙර ආතුව නිකුත් කරපු ලේඛනය. හම්බන්තොට වරාය බදු දීම රන් බිජුලන කිකිලියක් බඳු හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය මසට මරාගෙන අවසන්ය. මෙම ජාතික සම්පත බදු දීමට එරෙහි පපු කැවුතු රත්තු මෙරටට ආදරය කරන ජනතාවට අනගාටුවෙන් වුවත් මෙහිදී සිහිපත් කළ යුතුය. මෙහෙම කියපු කණ්ඩායමකට පුළුවන්ද අඩු ගානේ හම්බන්තොට වරාය කියන එක අලුතෙන් තමන්ගේ පාලන කාලයක් තුල නිර්මාණය කරපු දෙයක් කියමු. කොළඹ වරාය භූගෝලීය පීඨීමත් එක්ක අර කිව්වා වගේ ශතවර්ෂ ගණනාවක් තිස්සේ අපේ ජාතික උරුමය. මේකේ කෑල්ලක් බදු දෙනකොට මොකද්ද අර පපු කැනැත්ත තුවාල වෙන්නේ නැද්ද? ඒක රිදෙන්නේ නැද්ද? ඒක ගිගුම් දෙන්නේ නැද්ද? අපිට නම් ඒක එහෙම වෙනවා.
මෙච්චර පැහැදිලි ප්‍රතිඥාවක් දීලා අපේම කරපිටින් බලයට ගිහිල්ලා මේ කරන නාට්‍ය දැක්කම හිතට වේදනා නැද්ද? වෙලාවකට මට හිතෙනවා අපි ඡන්දෙ දීලා පත් කරේ වෙද්දේසි කොම්පැනියක්ද කියලා. අපි දන්නවා මේ රටේ ප්‍රධාන වෙන්දේසිකරුවන් අඩු ගානේ වෙන්දේසි කරනකොට ගන්ටාරයක් ගහනවා. මෙතන ගන්ටාරයකුත් නොගහ වෙන්දේසියක් යනවා. නිසා මේ රටට පිට් පොකට් ගහන්න ලීස්තු වෙන්න එපා. මේ සිවුරට පූජා කරපු රට, සංඝ සතු කරපු රට, මේකේ බිම් අඟලා කිසිම කෙනෙකුට දෙන්න මේ රජයට අයිතියක් නැහැ. එක පැත්තකට ජපානය, තව පැත්තකට ඉන්දියාව, තව පැත්තකට ඇමරිකාව, තව පැත්තකට චීනය. අපිට මොනවද මේ අවුරුද්දකුත් මාස ගානකට දුන්නේ? ඉදි කට්ටකදී අපේ ජනතාවට අපි මෙතනින් පටන් ගත්ත මේ ව්‍යාපාරය රට පුරා යා යුතුයි. හැම පක්ෂයක්ම ආශ්‍රය කරන කෙනෙක්. කරුණා කළා මේ ඇති මුන් දෙගොල්ල තුන්වලට දුන්නා මේක. මහකන්නේ සඳහා අද සිට වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීමට පියවර ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. නැගෙනහිර ජටිය සම්බන්ධයෙන් විවිධ මත මේ වෙලාවේ පළ වෙනවා. එතකොට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසන 51%ක අයිතියක් රජයට තියාගෙන මේක ප්‍රතිව්‍යුහගත කරන්න සූදානමක් තියෙනවා කියලා. හැබැයි අග්‍රාමාත්‍යවරයා පවසනවා මේක විකිණීමේ කිසිසේත්ම එහෙම ක්‍රමවේදයක් නැහැයි කියන. ඊයේ දිනේදී මේ ජටිය සුරැකීමේ සංවිධානයක් පවා බිහි වුණා. මොකද මේ රජයේ මතය මේ සම්බන්ධයෙන්? මෙම ජැටිය පෞද්ගලික සමාගමකට විකිරීමට හෝ බදු දීමට හෝ කොටසක් පැවරීමට හෝ ආණ්ඩුව කිසිම තීරණයක් අරගෙන නැහැ කියලා. ඒ තමයි අගමැතිතුමාගෙන් පාර්ලිමේන්තු තුල ප්‍රකාශයටපත් උනේ ආණ්ඩුවේ නිල මතය. කැබිනට් සංශෝධනයක් එනවා කියලා අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් එහෙම දෙයක් ඉදිරියට වෙන්න තියෙනවද කොහොමද මෙතන? අමාත්‍ය මණ්ඩල සංශෝධන පිළිබඳ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ අගමැතිතුමාගේ අදහස් විමසා ජනාධිපතිතුමාට අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ඕනම මොහොතක කළ හැකියි කියලා. එහෙම විමසීමකින් තොරවම කරන්න පුළුවන් දේ තමයි විෂයන් මාරු කිරීම. ඒ නිසා මේක ජනාධිපතිතුමාගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් මිස අපිට පිළිතුරු දීමට හැකි ප්‍රශ්නයක් නෙවෙයි. පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී අවධානය යොමු වුණා මේ සීනි බදු සංශෝධනයේදී වෙලා තියෙන පාඩුව පිළිබඳව බිලියන 10කට වැඩි කියලා. මේ බදු සංශෝධනයේ කිසිම වාසියක් පාරිභෝගිකයන්ටත් දුන්නේ නැහැ. මේකෙන් වංචාවක් වෙලා තියෙනවා කියන එක රජය පිළිගන්නවද? මේ සම්බන්ධයෙන් යම්කිසි විමර්ශනයක් මේ විදිහට ආරම්භ වෙලා තියෙනවද රජයේ පාර්ශවයෙන්? අපි පෞගේ කාලේ මහ බැංකු වංචාවක් සිදු වුණා කියලා නිකන් හිතේ නෑ. ඉතාලම සාක්ෂි සහිතව සම්මන්ත්‍රණ තියලා ඒ වංචාව පිළිබඳ රටට තොරතුරු හෙළි කරා. ඒ වගේම අපි අනිත් පැත්තෙන් රටේ නීති ක්‍රියාත්මක කරන සියලුම ආයතන වලට මේ තොරතුරු ඉදිරිපත් කළා පරීක්ෂණ පවත්වන්න කියලා අපි පැවතුවා. ඒ වගේම විපක්ෂයට තොරතුරු තියෙනවා නම් ඔවුන් මාධ්‍ය හමුවල කියනවට වඩා පොලිසිය අල්ලස්සෝ දූෂණ කොමිසම වැනි ආයතන වලට තමන් ගාව තියෙන තොරතුරු පැමිණිලි ස්වභාවයෙන් ඉදිරිපත් කරොත් අපිට පුළුවන් මේ තොරතුරු ගැන විමර්ශනය කරලා යම් කෙනෙක් වරදක් කළා තියෙනවා නම් තරාතිරම නොබලා දඬුවම් කරන්න. අද සිට මහකන්නේ සඳහා වී අලෙවි මණ්ඩලයෙන් වී මිලදී ගැනීම අද ආරම්භ කරනවා. මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ආණ්ඩුවෙන් වී ගොවියාගේ මිලදී ගැනීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. මෙහිදී වියලි සම්බා සඳහා රුපියල් 52ක මුදලකුත් වියලි නාඩු සඳහා රුපියල් 50ක මුදලකුත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පොහොර සහනාධාරය ලබාගත් ගොවීන්ගෙන් හෙක්ටාරයකට වී කිලෝ 1000ක් මිලදී ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. කුලී පදනම මත වාහන ලබාගෙන ව්‍යාජ ලියකියවිලි සකස් කර අලෙවි කළ ස්ථානයක් පොලිසිය විසින් වටලා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මුල්ලේරියාවේ පිහිටි එම ස්ථානයේ වටලා වාහන 17ක්ද පොලිසිය භාරයට ගත් බවයි. මෙහිදී මෝටර් වාහන 17ක් පමණ පොලිස් භාරයටගෙන තිබෙනවා. මෝටර් කාර් රථ 16ක් සහ වෑන් රථයක්. රෙන්ට් කා එහෙමත් නැත්නම් වාහන කුලියට දෙන ස්ථානවලින් ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කර වාහන ලබා ගන්නා සංවිධානාත්මක කණ්ඩායමක් විසින් අත්තිකාරමක් ලබා දී නැත්නම් මාසික කුලිය ලබා දී වාහනය කුලියට ලබා ගන්නවා. එහිදී ඔවුන් ඉදිරිපත් කරන්නේ ව්‍යාජ හැඳුනුම්පතක්, ඒ වගේම ව්‍යාජ රියදුරු බලපත්‍රයක්, එසේ නැතහොත් ව්‍යාජ විදුලි බුලයක් ආදිය. එසේ වාහන ලබා ඉන් පසු එම වාහන කඩා කොටස් කර අලෙවි කරනවා. එම නැත්නම් සම්පූර්ණයෙන් මෙම වාහනය අලෙවි කරනවා. එසේ අලෙවි කරන්නේ ව්‍යාජ චැසි අංකයක්, ඒ වගේම ව්‍යාජ එන්ජින් අංකයක් යොදාගෙන. මේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් විසින් සංවිධානාත්මකව මේ අපරාධ සිදු කර තිබෙන්නේ සීදුව, ගම්පහ, කොච්චිකඩේ, ඒ වගේම මුල්ලේරියාව වැනි ප්‍රදේශ ආශ්‍රිතව අදාළ රෙන්ටකා ආයතනයේ හිමිකරු මේ ලිපිණිය පරීක්ෂා කිරීමේදී අනාවරණය වෙන්නේ ඒ ව්‍යාජ ලිපිණියක් බවට
ඒ වගේම මෙම නම් ව්‍යාජ නම් බවට මේ ආකාරයට සොයාගත් මෙම වාහනවල වටිනාකම රුපියල් කෝටි 7කට ආසන්න වෙනවා. ඔබේ වාහනයත් මේ ආකාරයට නැති වෙලා තියෙනවා. ඔබට පුළුවන් මුල්ලේරියාව පොලිසියට ගොස් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න. එහෙම නැත්නම් මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාට 071 859 1653 අංකයට දුරකථන ඇමතුමක් දී විස්තර ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. දැන් තවත් පුවත් කිහිපයක්. ඌව පරණගම ලුණුවත්ත සිට උඩුපුස්සැලව දක්වා ඇති මාර්ගයට පස්කඳු කඩා වැටීම නිසා මාර්ගයේ ඉක්මන් තීරුවක ගමනාගමනය අවහිර වී තිබෙනවා. පවතින වැසි තත්ත්වය හමුවේ කලාවැවී ජනධාරිතාවය ඉහළ ගොස් සිටි අතර හිරිපියගම ගල්නෑව ප්‍රධාන මාර්ගය හඳුන්ගම ප්‍රදේශයෙන් ජලයෙන් යටවීමෙන් එම මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම නැහිට තිබෙනවා. මේ අතර පරාක්‍රම සමුද්‍රයේ වාන්දුරටු 8ක් තවදුරටත් විවෘතයි. එමෙන්ම කවුඩුල්ලේ වැවේ ජලධාරිතාවය වාන් මට්ටමට ආසන්න වීම හේතුවෙන් එහි වාන්දුරටු 6ක්ද අඩිය බැගින් විවෘත කර තිබෙනවා. මේ අතර පෙර දිනවලට සාපේක්ෂව පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පෙර දිනවලට සාපේක්ෂව අඩුවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. උතුරු මැද නැගෙනහිර සහ වයඹ පළාත්වල තවදුරටත් අපි වර්ෂාපතනය අපේක්ෂා කරනවා. මිලිමීටර් 75ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවනුත් තියෙනවා. මීට අමතරව අපිට ගත්ත හැකි දිවයිනේ සෙසු පළාත්වල තනින් තන වැසි ස්වල්පයක් තමයි ඇති වෙන්න හැකියාවක් තියෙන්නේ. අද හෙට අනිද්දා වගේ දිනයන් තුල මෙවැනි ආකාරයේ වර්ෂාපතනයක් තත්ත්වයක් තියෙන බව අපිට පැහැදිලිව ජනතාවට මතක් කරන්න පුළුවන්. එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේදී වැඩි වාසියක් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව පවතින බවත් එංගලන්ත ටෙස්ට් තරඟාවලියේදී සිය මංගල ශතකය වාර්තා කිරීම අරමුණ බවත් ශ්‍රී ලංකා කඩළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පවසනවා. වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළා. සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහා පුහුණු කඳවුරු කිහිපයක් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. කෙසේ වෙතත් මේ දිනවල ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ ඒ අවට ප්‍රදේශයට පවතින යහපත් කාලගුණය හේතුවෙන් දෙරටේ ක්‍රීඩකයන්ට සිය පුහුණු වීම සඳහා බාධා මතුව තිබෙනවා. මේ පන්දුයානුත් පිටියාරුන්ට දෙපිලම එක සමබරවම පර්ෆෝම් කරන්න ඕනේ ටෙස්ට් තරඟය ජයග්‍රහණය කරන්න. එංගලන්ත සංචාරය ගත්තොත් 95%ක්ම දඟ පන්දුයන්නන්ට තම වගකීම තිබෙනවා. අධිකරුවන්ගේ වගකීම තියෙනවා. පන්දු යවන්නන්ට පන්දු යවලා අඩු ලබා ගන්න පුළුවන් ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරට දාන්න. දැන් ගාල්ලේ විකට් එක අපි මැච් දිනලා තියෙන ඉන්න මම දන්නවා අපි සියලු දෙනා විශ්වාස කරනවා මේ තරඟාවල ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් අපි ලේසියට ගන්න නැහැ එංගලන්ත කන්නේ. මොකද ඊපාර වුන් ගාල්ලේ ඇවිල්ලා හොඳට සෙල්ලම් කරා. ඒ පිටිකරුවන් 3-4 දෙනෙක් මේ සංචාරයේ ඉන්නවා. මම හිතනවා වැඩි වාසි අපිට තිබෙන්නේ මේ සංචාරයේ. දැන් මේ සංචාරයේත් අපිට දවස් කිහිපයයි තියෙන්නේ. ලෑස්ට් වෙන ඒකෙත් වර්ෂාව ඇදෙනවා මේ දවස්වල ගාල්ලට ඒ හින්දා පොඩි බාධාවන් කිහිපයක් තිබුණා. ඒත් ඒ බාධාවන් අපි මැදගෙන කණ්ඩායමක් හැටියට සූදානම් විය යුතුයි. අපේ කන්ඩිෂන්ස් වල අපි සෙල්ලම් කරන්නේ ඒක අපිට ලොකු උදව්වක් වෙනවා. ඉන්ජරිස් අනන්ජේ ඩිසිල්ලයි කසුන් රාජිතයි සංචාරයේ ක්‍රීඩා කරන්න වෙන්නේ නැහැ. දෙන්නගේම බරපතල ආබාධිත තත්ත්වයෙන් සිටින නිසා අනිත් සියලුම දෙනාම ඉන්ජරිස් හොඳ තත්ත්වයක තියෙනවා. ඉලෙක්ෂන් වලට ඉන්ක්ලූඩඩ් ඒ කට්ටිය ඔක්කොම. ආසාවෙන් නෙමෙයි කවුරුත් ෆේල් වෙන්නේ. මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මගේ පළමු ටෙස්ට් ශතකය ලබා ගන්න. මොකද කියලා 50-15ක් ලබාගෙන ශතකයක් නැතුව කාටකින් ලැජ්ජාවක්. මමත් ඒ පිළිබඳව කල්පනා කරන හැමදාම මම කවද්ද පළමු ශතකය ලබා ගන්නේ කියලා. ඒත් සමගින් මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්.